ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් අවධානය දවස් උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත තවත් කොවිඩ් මරණ 42ක් මෙරට සමස්ත කොවිඩ් මරණ 1400 ඉක්මවයි. කොරෝනා ආසාදනයේ වී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වෙයි. පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපතිවරයාත් කොවිඩ් වැළඳී මිය යයි. බ්‍රිතාන්‍ය සහ ඉන්දිය කොවිඩ් ප්‍රභේද එක් වී නිර්මාණය වූ දෙමුහුන් නව කොවිඩ් ප්‍රභේදයක් වියට්නාමයෙන්. නව වෛරසයත් සීග්‍රින් පැතිර යාමේ අවධානමක්. සෞඛ්‍යාංශ අනතුරු අඟවයි. කොරෝනා මර්ධනය නොකළ බ්‍රසීල ජනපතිට එරෙහිව එරට ජනතාව වීදි බසී. සයිනෝෆාම් එන්නත බංග්ලාදේශයට ඩොලර් 10යි ශ්‍රී ලංකාවට 15යි අපිට ඩොලර් 5ක් වැඩි වුණේ කොහොමද? විපක්ෂය ප්‍රශ්න කරයි. එන්නත පිළිබඳව සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍ය ඇමති චන්න පිළිතුරු දෙයි. රටම වහලා තියෙද්දී සංචාරකීන්ට එන්න ගුවන් තොටුපොළ විවෘත කරන්නේ කොහොමද? ජේ.සී ප්‍රශ්න කරයි. ගිනිගත් නෞකාව ගැන ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයා අදාළ අංශ සමග සාකච්ඡාවක. නෞකාවෙන් සිදු වූ හානියට අදාළව නැව් සමාගමෙන් කඩිනමින් වන්දි ලබා ගැනීමට පියවර ගන්නවා. විශ්වභාර ඇමති පවසයි. රටට බත දුන් මැදිරිගිරියේ ගොවීන්ට ගොවි බිම් අහිමි වීමේ අවධානමක්. ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වී තිබෙනවා. මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී දේශපාලන චරිතයක් වූ උන්වහන්සේ අපවත් වන විට 68 වන වියෙහි පසු වුණා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1400 සීමාව ඉක්මවා ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 42ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් කොවිඩ් මරණ 6ක් ඊයේ දින සිදුව ඇති අතර සෙසු මරණ 36 මැයි මාස 14 වනදා සිට මැයි මාස 28 වනදා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මැයි මාසයේ ගත වූ දින 29ක කාලය තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1405ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී මාතර පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකය ප්‍රතිකාර ලබමින් සිටි බද්දේගම සමිති හිමියන් අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 68 වන වියෙහි පසු වුණා. ලංකා සම සමාජ පක්ෂයේ විධායක සභිකයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ බද්දේගම සමිති හිමියන් 2001 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා. මෙරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ පළමු හිමිනම ලෙස පූජ්‍ය බද්දේගම සමිති හිමියන් ඉතිහාසයට එක්වනවා. ඒ අනුව උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ජයවීර මහතාද මිය ගොස් තිබෙනවා. වසර 30ක කාලයක් පුරා ක්‍රියාකාරී දේශපාලනයේ නියැලුණු ඒ මහතා මිය යන විට 60 වන වියෙහි පසු වුණා. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඒ මහතා මෙලෙස මිය ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 2882 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් රෝගීන් 55 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉදිරි ආසාදිතයින් 2827 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව සටහන් වන්නේ 541ක් ලෙසයි. කොළඹින් 442ක්, කළුතරින් 241ක්, ගාල්ලෙන් 145ක්, මාතරින් 74ක්, හම්බන්තොටින් 50ක්, රත්නපුරෙන්
93ක් වාර්තා වී ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 162ක්, මොනරාගලින් 91ක්, බදුල්ලෙන් 30ක්, නුවරඑළියෙන් 205ක්, මහනුවරින් 119ක්, මාතලෙන් 44ක්, මඩකලපුවෙන් 100ක් වාර්තා වී ඇති අතර අම්පාරෙන් කොවිඩ් රෝගීන් 40 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 51 දෙනෙකු ඊයේ දින වාර්තා වී ඇති අතර අනුරාධපුරෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 33ක්, පොළොන්නරුවෙන් කොවිඩ් රෝගීන් 38ක්, කුරුණෑගලින් 195ක්, පුත්තලමින් 35ක්, වවුනියාවෙන් 11ක්, මන්නාරමෙන් 5ක් හා මුලතිව් දිස්ත්‍රික්කයෙන් 1 කොවිඩ් රෝගියෙකු වාර්තා වී තිබෙනවා. කිලිනොච්චියෙන් ඊයේ දින කොවිඩ් රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 69ක්. එසේම මැයි මාසයේ ගත වූ දින 29ක කාලය තුල පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් 72000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 1,80,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වවුනියාව තිරුණවට්කුළම ගම්මානයෙන් කොවිඩ් රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමට සෞඛ්‍යාංශ කටයුතු කර තිබෙනවා. යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන්ද කොවිඩ් රෝගීන් 60 දෙනෙකු තහවුරු වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 16 දෙනෙකු හමුවීම හේතුවෙන් ගිනිගත් තේන පිටවල බෝඩ්ලන්ඩ් පෞද්ගලික තේ කර්මාන්ත ශාලාව අද සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍යාංශ කටයුතු කර තිබෙනවා. මාරාන්තික COVID-19 වෛරසය හමුවේ මේ වන විට ලොවම අවධානමකට පත්ව ඇති පසුබිමක බ්‍රිතාන්‍ය හා ඉන්දිය ප්‍රභේදයේ මුසු වූ නව කොරෝනා ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගෙන තිබෙනවා. මෙය වාතය මගින් ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉතා භයානක ප්‍රභේදයක් වන බවයි වියට්නාමයේ සෞඛ්‍ය අමාත්‍ය නුවෙන් තයින් ලොං ප්‍රකාශ කර ඇත්තේ. පෙර හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභේදවලට වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් නව ප්‍රභේදයේ ජානදත්ත ඉක්මනින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් වියට්නාමයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය වියට්නාම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් මෙතෙක් අදහස් පළ කර නැහැ. මේ අතර COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනයට නිසි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින් බ්‍රසීල ජනපති ජෙයාර් බොල්සනාරෝගේ රජයට එරෙහිව බ්‍රසීලයේ නගර රැසක දෙවැන්ත විරෝධතා ආරම්භ කර තිබෙනවා. එරට අගනුවරට එක් වූ දහස් ගණනක පිරිස් කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ රජය කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදු කළ යුතු බවද විරෝධතාකරුවන් ඉල්ලා තිබෙනවා. එසේම COVID-19 වසංගත තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමේදී බ්‍රසීල ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් මේ වන විට ඔහුගේ පාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. තොගවෙළඳාම් සඳහා ආර්ථික මධ්‍යස්ථාන අද දින විවෘත කෙරෙනු අතර ඒ අනුව ආර්ථික මධ්‍යස්ථාන වෙත වාර්තාගත ලෙස එළවලු සහ පළතුරු තොග ලැබී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද දිනේ විවෘත වූ අතර හෙට දිනේදීද තොග වශයෙන් භාණ්ඩ මිලට ගන්නා වෙළඳුන් සඳහා එම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනවා. ඒ අනුව පෑලියගොඩ මැනින් තොග වෙළඳපළ අද අලුයම විවෘත කෙරුණා. බොහෝ ප්‍රදේශවලින් විශාල වශයෙන් එළවලු සහ පළතුරු තොග මැනින් වෙළඳපොළ වෙත ගොවීන් විසින් ගෙනවිත් තිබූ ආකාරය එහිදී දැක ගැනීමට හැකි වුණා. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයද තොග වෙළඳ කටයුතු සඳහා විවෘත කෙරුණු අතර ඊයේ දින පමණක් එළවලු රැගත් ලොරි රථ 45ක් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණ තිබෙනවා. ඊයේ දිනේ අලිවි කරන ලද එළවලු ප්‍රමාණය කිලෝ ලක්ෂ 2කට වැඩි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද දිනේද පස්වරු 2කට විවෘත වූ ආර්ථික මධ්‍යස්ථානය මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව පවතිනවා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද අද මාළු තොග විශාල වශයෙන් ලැබී තිබූ අතර මාළු මිලදී ගැනීම සඳහා වෙළඳුන් විශාල සංඛ්‍යාවක් එම වෙළඳ සංකීර්ණය වෙත පැමිණ සිටියා. කැපිටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘත කර තිබුණා. අද දින ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කිරීමත් සමග ගොවීන් විශාල වශයෙන් එළවලු තොග අලෙවිය සඳහා රැගෙන අතර වැලිමඩ නුවරඑළිය මාර්ගී කැපිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ අසල දිගු රථවාහන පෝලින්ද දැක ගැනීමට හැකි වුණා. ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතුද අද පෙරවරු 4 සිට ආරම්භ වුණා.
ඔබගේ කුසල නිෂ්පාදනය අලෙවි කර ගැනීමටත් ව්‍යාපාරික මහතුරුන්ට ඔබට අවශ්‍ය එළවලු සහ පළතුරු මිලදී ගැනීමටත් එමිරිට ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට දින අප විවෘතව තබනවා. තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද අද අලුයම විවෘත වූ අතර එළවලු සහ පළතුරු වල මිල පහළ ගොස් ඇති බවයි එහිදී අපට වාර්තා වුණේ. මම හිතන්නේ අද ගොවියන්ගේ අස්වැන්න කාලයකට පස්සේ අද අස්වැන්න නෙලාගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම මේ සංචාරන නීති සීමා වැටුණාන් පස්සේ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර කටයුතු කරන සියලුම ව්‍යාපාරික මහතුන්ගේ පැමිණීමත් අද මෙතෙන්ට තියෙනවා. අද සවස 5ට දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය සුපුරුදු පරිදි වසා නොදමන බව සහ එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙත ගෙනවිත් තිබෙන අතිරික්ත එළවලු තොග නිමවනතුරු ආර්ථික මධ්‍යස්ථානයේ විවෘතව තබන බව දැනුවත් කිරීමත් සමග එළවලු සහ පළතුරු තොග රැගත් ලොරි රථ විශාල සංඛ්‍යාවක් එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණ තිබෙනවා. අද පස්වරුව වන විටත් ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ A9 මාර්ගය ලොරි රථ වලින් පිරී තිබුණේ මේ අයුරින්. ඇත්තටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ඉතිහාසයේ වැඩිම එළවලු ප්‍රමාණයක් අප දවසක් කියන්න පුළුවන්. කිලෝ ලක්ෂ 80ක් 100ක් වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එළියෙත් තියෙන ඒ වගේම ප්‍රමාණයක්. මම හිතන්නේ ලොරි 2000ක් වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ගොවියන්ගේ සහ වෙළඳ ව්‍යාපාරිකයන්. මේ අතර රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරල් නන්දන සේනාධීර මහතාගේ උපදෙස් මත ආර්ථික මධ්‍යස්ථාන වලින් මිලදී ගන්නා වියලි ආහාර ද්‍රව්‍ය සහ එළවලු සහන මිලට අලෙවි කිරීම අද ආරම්භ වුණා. මරදාන බොරැල්ල දෙමටගොඩ බම්බලපිටිය ගල්කිස්ස නුගේගොඩ ජයල සහ ගම්පහ ප්‍රදේශවල මෙලෙස වියලි ආහාර ද්‍රව්‍ය සහ එළවලු අලෙවි කරන බවයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සල්ලි තිබ්බට බඩු ගන්න විදියක් නැතුව තමයි තිබ්බේ. මෙහෙම ගෙනල්ලා දෙන එක ලොකු සත්කාරයක්. එතනම රණවිරෝ කියන්නේ රටේ සම්පතක්. මෙතන සානමාන්තේ ගොඩාක් එළවලු තියෙනවා. ගොඩාක් සන්තෝෂයි මේ වගේ දෙයක් කරන එක ගැන. ආරක්ෂක අංශ වලින් කරන මේ සේවාව වචන වලින් කියන්න බෑ. සිවිල් ආරක්ෂක අංශයෙන් කරන සේවය අපි ඉතාම හොඳින් අගය කරනවා. සංචරණ සීමා හේතුවෙන් ජනතාව නිවෙස් වලට සීමා වී සිටින අතරතුර දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් ජංගම අලෙවි රථ හරහා එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවෙස් වලටම ගෙන ගොස් අලෙවි කිරීම සිදු කෙරුණා. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2186ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 914 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සංචරණ සීමා උල්ලංඝනය කළහොත් යලිත් කොවිඩ් පුකුරු නිර්මාණය වීමේ අවධානමක් පවතින බවයි. මේ රට තුළ දැඩි සංචරණ සීමා සහ දැඩි සංචරණ නීති ක්‍රියාත්මක වන කාල සීමාවක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 28 වනදා තීරණය කළා සෞඛ්‍ය අංශ සහ මීට අදාළ සියලු කණ්ඩායම්වල නිර්දේශ මත සංචරණ සීමා ලිහිල් නොකර අඛණ්ඩව ජූනි මාස 7 වනදා දක්වා පවත්වාගෙන යාමට. ඒ අනුව මීට පෙර තීරණය කර තිබූ පරිදි 31 වෙනිදා ඒ කියන්නේ හෙට දවසේ සහ ජූනි මාස 4 වනදා සංචරණ සීමා ලිහිල් කරන්නේ නැහැ. දැන් හෙට 31 වෙනිදා මතක තියාගන්න ඔබට හෙට කඩේ යන්න බඩු ගන්න බැහැ. එහෙම යන්න උත්සාහ කරන්නත් එපා. හෙටත් මේ වගේම කඩවල් වහලා බඩු ගන්න බැහැ. පොදු ප්‍රවාහනයක් නැහැ. ත්‍රිවිල් ගමන් කරන්නෙත් නැහැ. ඔත්තේ ඉරට්ටේ අදාළත් නැහැ. ගෙදරටම වෙලා ඔබ ඉන්න ඕන. රටක් විදිහට කොරෝනා ව්‍යාප්තිය අනුව අපි ඉන්නේ තවමත් ඉතාම බරපතල තත්වයක. දෛනිකව වාර්තා වන රෝගීන් සහ මරණ රට වැහුවා කියලා පේනවනේ අඩු වෙලා නැහැ. දැඩි සංචරණ නීතිය සීමා දාපු නිසා තමයි අපිට මෙහෙමවත් රෝගීන් මරණ යම් සීමාවක යම් මට්ටමක රඳවා ගන්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඒ බව යුද හමුදාපතිවරයාත් සෞඛ්‍ය අංශයත් දැඩිව අවධාරණය කරමින් පෙන්වා දෙනවා. මෙහෙම තියෙද්දිත් ඊයේ වැඩිම පිරිසක් සංචරණ සීමා උල්ලංඝනය කරමින් අත්අඩංගුවට පත් වුණා. සංඛ්‍යාව 1000කට ආසන්නයි. ජනතාවට ප්‍රශ්න තියෙනවා. බඩු නැහැ. ගෙදරට ගමට
බඩු ගෙනත් දෙන්නේ නැහැ. කොහොමනත් රජය අවධාරණය කරන්නේ 31 හෙට සිට ජනතාවගේ නිවෙස් වලටම බඩු බාහිරාදිය ලබා දීමට කටයුතු කරන බව. මේ අතර රට තුල දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී හෙටින් පසුව ලබන ජූනි මාස පළමු වනදා සිට ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කරන්නට සූදානම් වනවා. ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලවයි මෙලෙස ජූනි මාස පළමු වනදා සිට ශ්‍රී ලාංකීය සහ විදේශ සංචාරකයන් සඳහා ගුවන් තොටුපළ විවෘත වන්නේ. විවිධ කොවිඩ් ප්‍රභේද ලෝකේ පුරා මේ වන විට පැතිර යද්දී රට තුල දැඩි සංචරණ සීමා පනවා ක්‍රියාත්මක වෙද්දී සංචාරකයන් සඳහා යලිත් වරක් රට විවෘත කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා අවධාරණය කරන්නේ. මේ රජය ක්‍රියාත්මක කරන සෑම වැඩකදීම අපි දකිනවා එක පැත්තක් විතරක් බලලා හරි උපදෙස් අනුවද කටයුතු කරන්න කියන ගැටලුව නිරන්තරයෙන් මතුවෙනවා. මේ වෙනකොට 7 වෙනිදා වෙනකන් රට වහලා තියෙනවා. අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව හෙට ඉඳලා සංචාරකයන්ට ගුවන් තොටුපළ විවෘත කරන්න යනවා. ප්‍රභේද ගණනාවක් මේ රට තුළ ඇවිල්ලා තියෙනවා. එතකොට ප්‍රභේද මේ වෙනකොට 6ක් හෝ 7ක් තියෙනවනේ එකෙන් 5ක්ම ලංකාවේ තියෙනවා. සියලුම රටවල් වල ඉන්න සංචාරකයන් ගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේ ගුවන් තොටුපළ විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද ලෝකේ ඉතාමත් භයානක කොරෝනා ප්‍රභේද ඇවිල්ලා තියෙනවා. ඒවට මේ එන්නත්කරණය තුලින් උනත් විසඳුම් ලබා දෙන්න බැරි තරම් භයානක දේවල්. ඒතකොට මේ රජය මේ බලාපොරොත්තු වෙන මොන කාරණයක්ද කියන එක තමයි අපිට පැහැදිලි නැත්තේ. මේ කොරෝනා තත්ත්වය තුල මුල ඉඳලම මේ රජය ගත්ත තීන්දුවලදී රටේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගේම විශේෂඥයන්ගේ උපදෙස් අනුවද කටයුතු කරේ කියන එක අපි මුල ඉඳලම කිව්වා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අදත් දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක කෙරුණා. මේ අතර මාතර ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහන පිළිබඳව නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැමිණියා. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින පුද්ගලයන් 512 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ඒ අනුව එහි පළමු මාත්‍රාව මේ වන විට පුද්ගලයන් 9,25,242 දෙනෙකුට එන්නත් කර ඇති අතර දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 3,43,805ක්. සයිනෝෆාර්ම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුද්ගලයන් 21,477 දෙනෙකුට එන්නත් කර ඇති අතර එහි පළමු මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 6,01,508ක්. ඒ අනුව මහනුවර රත්නපුර මාතර යාපනය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් එන්නත් කරන කටයුතු අද දිනයේදී සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් එන්නත් කරන කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. යාපනයේ දිස්ත්‍රික්කයේ එන්නත් කරන කියන වැඩසටහන අද ආරම්භ කෙරුවා. ඉතින් මේ අනුව බලාපොරොත්තු වෙන ඉදිරි දින කිහිපයක් ඇතුළත 50,000ක් එන්නත්කරණය කරන්න යාපනය පළවෙනි අදියර විදියට. ඒ වගේම ඉදිරි කාල සීමාව තුළත් අධිකරු ජනාධිපතිතුමාත් කොවිඩ් ටාස්ක් ෆෝස් එකත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන නිර්දේශ වලට අනුකූලව වැඩි අවධානමක් තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් සහ ග්‍රාමසේවා වසම් හඳුනගෙන එන්නත්කරණය කිරීම වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දෙවන මාත්‍රාව සම්බන්ධව මේ වෙනකොට සාකච්ඡා වෙමින් පවතිනවා. මතවාදයක් තියෙනවා. දැන්ට ඒක මේ වෙනකොට මහාචාර්ය නිලිකා ඒ වගේම මේ සම්බන්ධව තාක්ෂණික කමිටුව මේ දෙවන එක අවශ්‍යද කියන එකත් මේ වෙනකොට සාකච්ඡා වෙමින් යනවා. මොකද මේ පළවෙනි එකෙන්ම ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන බවයි සඳහන් වෙන්නේ. ඒ නිසා දෙවන එක සම්බන්ධව අවශ්‍යද කියන එක මේ වෙනකොට ඒ තාක්ෂණික කමිටුවකින් බොහෝ දුරට මට තිබෙන ආරංචි අනුව ස්පුට්නික් එක මාස 6ක් යනකම් බලංගු බවක් තියෙනවා කියන එකයි මම හරියටම දන්නේ නැහැ මගේ ආරංචිය හරියට. ලෝකයේ වගේම ස්පුට්නික් ලයිට් කියලා තව තනියමක් හදන වැඩපිළිවෙලකුත් යනවා. ඉතින් මේ ඔක්කොම සංකීර්ණ තත්ත්වයක් තියෙන මේ සංකීර්ණ තත්ත්වයක් තුල ගණන්න පුළුවන් හොඳම වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්න කියන එක සඳහන් කරන්නට ඕන. මේ අතර
ඊයේ දිනේදී නාරාහෙන් පිට පිහිටි අභිහාරාම විහාරස්ථානයේදී සිදු වූ සිදුවීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් හෝ අනුදැනුම ඇතිව සිදු කරන ලද වැඩසටහනක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. ඊයේ දිනේදී අභිහාරාමේදී ඇති වූ සිද්ධිය ගැන අපි කනගාටුවට පත් වෙනවා. විශේෂයෙන්ම එම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම ඇතුව සිදු කරන ලද්දක් නෙවෙයි. නමුත් උදෑසන සිට ජනතාව එතනට රැස් වෙමින් එන්නත් ඉල්ලා සිටින බව අපට දැනගන්නට ලැබුණා. ඒ අනුව හවස 5:00 පමණ වන විට මෙම රෝගය මර්ධනය කරන්න ජනතාව යම් යම් ස්ථානවලට එකතු වීම අපට විශාල බාධාවක් පවතින නිසා යම් කිසි ප්‍රමාණයකට හවස 5:00 පස්සේ රැඳී හිටපු ප්‍රමාණයකට එන්නත් ලබා දීම සිදු කිරීමට සිද්ධ වුණා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදු කරනු ලබන එන්නත් කරන වැඩසටහන වඩාත් කාර්යක්ෂම හා ක්‍රමවත්ව සිදු කිරීම සඳහා යුද හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ දිනත් එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනේ ඇති අක්‍රමිකතා පිළිබඳව විපක්ෂය චෝදනා එල්ල කර සිටිනවා. කෙසේ වෙතත් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ. මෙරට එන්නත් කරන වැඩසටහන පසුගිය ජනවාරි මාස 29 වනදා ආරම්භ කෙරුණු අතර ඉන්දියාවේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ප්‍රථමයෙන් එන්නත් කිරීම සිදු කෙරුණා. බස්නාහිර පළාතට සීමා වී තිබූ එන්නත් කරන කටයුතු රට පුරා මේ වන විට අකණ්ඩව සිදුවන අතර කොවිෂීල්ඩ් එන්නත, සයිනෝෆාර්ම් එන්නත හා ස්පුට්නික් 5 එන්නත එන්නත් කිරීමේ කටයුතු සිදුවනවා. එන්නත් කරණය එසේ දීප ව්‍යාප්තව සිදුවෙමින් පවතින මොහොතක එන්නත් කරන වැඩපිළිවෙල හා එන්නත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා රැසක් එල්ල වෙමින් පවතිනවා. සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එන්නත් කරණය හා එන්නත් ගෙන්වීම අකාර්යක්ෂම බවට අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ආණ්ඩුව සමස්ත ක්‍රියාවලියම අවාසනාවන්ත ලෙස බිහිසුණු ඛේදවාචකයක් කරා ගෙන යමින් සිටින අතර ඒ අනුව මේ වන විට මෙරට එන්නත් කරන ක්‍රියාවලිය අවුල් ජාලාවක් වී තිබෙන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම, මූල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදා හැරීම සැලසුම් කිරීම හා ප්‍රමුඛතාවය දිය යුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් ආණ්ඩුවට මුල සිටම නොතිබූ බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. මෙරට පුරවැසියන්ට අවශ්‍ය එන්නත් ඇනුම් කරන ලෙස සමගි ජනබලවේගය මීට මාස කිහිපයකට පෙර කිහිප අවස්ථාවක් ආණ්ඩුවට සිහිපත් කළද ඒ සියල්ල සුපුරුදු උද්දච්ච සහ වගකීම් විරහිත ස්වරූපයෙන් බැහැර කළ ආණ්ඩුව කළේ අශ්වයා පලා යනතුරු බලා සිටීම බවද එම නිවේදනයේ සඳහන්. එසේම මෙරටට ගෙන්වන සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 15ක් එනම් ආසන්න වශයෙන් රුපියල් 3000ක් වැය කෙරෙන අතර එම එන්නතම බංග්ලාදේශයේ ලබාගන්නේ ඩොලර් 10 බැගින් බව හෙළි වී තිබෙනවා. එන්නත් මිලියන 14ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ අනුව එක මාත්‍රාවක් ඩොලර් 15 බැගින් වැය වන මුළු මුදල ඩොලර් මිලියන 210ක් හෙවත් රුපියල් මිලියන 42420ක් පමණ වන බවයි විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එහෙත් බංග්ලාදේශයේ ලබා ගන්නා මිල වූ ඩොලර් 10 සමග සංසන්දනය කිරීමේදී එන්නත් මාත්‍රා මිලියන 14 වෙනුවෙන් වැය වන්නේ ඩොලර් මිලියන 140ක් පමණි. මේ අනුව ඩොලර් මිලියන 70ක් එනම් රුපියල් මිලියන 14140ක පමණ වූ මුදලට සිදුව ඇත්තේ කුමක්ද යන්න ආණ්ඩුව රටට හෙළි කළ යුතු බවද විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. චීනයේ සයිනෝෆාර්ම් එන්නත් මිලියන මාත්‍රා 14ක් ගේන එකට විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිතුමිය 5 වෙනි මාසයේ 24 වෙනිදා දාලා තිබෙන මේ කැබිනට් පත්‍රිකාව මේක ඉතා පැහැදිලිව තියෙනවා. එක මාත්‍රාවකට ඇමරිකන් ඩොලර් 15 ගානේ ගෙවන්න අනුමැතිය ඉල්ලලා තිබෙනවා. අපි කිව්වා බංග්ලාදේශ රජය එක මාත්‍රාවකට ගෙවලා තියෙන්නේ ඩොලර් 10යි. එතකොට දැන් අපි එක මාත්‍රාවක ඩොලර් 5 ගානේ වැඩිපුර ගෙවනවා. ඒ කියන්නේ මාත්‍රා මිලියන 14ක ඩොලර් මිලියන 70ක්. ලංකාවේ මුදලින් මිලියන 14000ක් බිලියන 14ක්. ඒ කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහ බැංකු මංකොල්ලයට වඩා වැඩි මුදලක් මේකෙන් අපිට පාඩු සිද්ධ වෙනවා. එහෙමනම් අපේ රට මේ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව චීනයට ඔච්චර සමීප වෙලා ඉඳලා මේ එන්නත් මාත්‍රාවකට ඩොලර් 5 ගාන ඩොලර් මිලියන 70ක් වැඩිපුර ගෙවන්න වෙනවා කියන්නේ අපේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය කියන එක. ඒ හරහා ශ්‍රී ලංකාවේ ජනතාවට ඩොලර් මිලියන 70ක් පාඩු වීම. එහෙම නැත්නම් බිලියන 14ක් මිලියන 14ක්. ලක්ෂ වලින් ලක්ෂ 1,40,000ක් චීනට මෙච්චර ආදරය
කරන චීනට මෙච්චර ලං වෙලා ඉන්න ආණ්ඩුවක් යටතේ අපේ රටට අහිමි වීම මහා කාර්යක්ෂමතාවය. දැන් බංග්ලාදේශයේ 10ක් ගණන්දී අපට 15ක් දෙන්න වෙන්නේ එක්ක ආණ්ඩුවක් කාර්යක්ෂමතාවය. එහෙම නැත්නම් කවුරු හරි මෙතන ඩීල් එකක් තියෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. මුළුමනින්ම අසත්‍ය සාවද්‍ය ප්‍රවෘත්තියක් එක මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳ විපක්ෂයේ තියෙන ඊර්ෂ්‍යාව කුහකකම තමයි මේ ප්‍රකාශ වලින් පෙන්눔 කරන්නේ. කිසිසේත්ම අප වෙනත් රටවලට වඩා වැඩි ගාණක් දීලා එන්නත් ගෙනල්ලා නැහැ. ඒක අපි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම සයිනෝෆාම් එන්නත අප ලබාගත්තේ මුදලට වඩා අඩු මිලකට බංගලාදේශයට ඩොලර් 10කට ලබා දුන්නා කියලා ව්‍යාජ ප්‍රකාශයක්, වැරදි ප්‍රකාශයක්, සාවද්‍ය ප්‍රකාශයක් පළ කෙරුණා. මේ සම්බන්ධයෙන් අප විමසීමක් කරා සයිනෝෆාම් ආයතනයෙන් වගේම කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයෙන්. මේ වෙනකොට චීන තානාපති කාර්යාලය නිල වශයෙන් ඔවුන්ගේ ට්වීට් ගිණුමෙන් ප්‍රකාශයක් නුත් කරලා තිනවා මේක ව්‍යාජ ප්‍රවෘත්තියක් කියලා, ඒකට රැවටෙන්න එපාය කියලා. ඒ වගේම තමයි අප ඩොලර් 15කට මිලදී ගත්තේ මේ එන්නත. ඇත්තටම චීනෙත් ඒක ඩොලර් 29.75ක් වෙනවා. දකුණු ඇමරිකාවේ ආජන්ටිනාව ලබාගෙන තියෙන ඩොලර් 40කට, යුරෝපයේදී හංගේරියාව ඩොලර් 36කට, කොටිම අප්‍රිකාවේ සෙනගාලේ ලබාගෙන තියෙන ඩොලර් 18.60කට. ඒක නිසා අප මේ සියලු රටවල් වලට වඩා අඩු ගානකට ලබාගෙන තියෙනවා. මේ පුවත සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන ලද අසත්‍ය පුවතක් හැටියට අප ප්‍රකාශ කරනවා. කොවිඩ් එන්නත් කරන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකට අනුව සිදු කිරීමට රජය තවමත් අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ අද පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඉන්දිය විදේශ ඇමති ලංකාවට ඇවිල්ලා ලංකාවේ ජනාධිපතිතුමාට කිව්වා ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දීමේදී ලංකාව ප්‍රමුඛ රටසේ සලකා ලංකාවට එන්නත ලබා දෙන්න ඔවුන් සූදානම් කියලා. ඒ වෙලාවේ අපි රටක් විදිහට වැක්සින් එක ගන්න සමත් වුණේ නැහැ. මොකද ඇස්ට්‍රසෙනිකා එන්නත හෝ කවර හෝ එන්නතක් අපේ NMR එකකින් අනුමත කරලා තිබුණේ නැහැ. කාලයකට පස්සේ තමයි ඉන්දියාවෙන් ලක්ෂ 5ක් අපිට ආධාර වශයෙන් ගන්න පුළුවන් වුණේ. ඉතින් ලලිත් වීරතුංග මහත්මයා මේ සඳහා වෙනමම පත් කරා කියලා කිව්වට මාස ගාණක් ගියා වැක්සින් එක අපිට ප්‍රධානී විදිහට ලැබිච්ච ටිකවත් ගෙන්න ගන්න. ඒකට අපිට නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඇත්තටම අද වැක්සින් එක රටේ ජනතාවට සාධාරණව ලබා දෙන්න බැරි වෙලා තියෙන්නේ ආණ්ඩුව එය කලින්ම ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කළ යුතු කළ හැකිව තිබිච්ච මැදිහත් වීම නොකර නිසා. අපිට මතකයි ආණ්ඩුවේ ගොඩක් කැමැතිවරු අර බාලගිරි දෝෂේ වගේ එක එක ජාතිය කතා කිව්වා. ඒ වගේ ගොඩක් කැමැතිවරු කයිවාරු ගැහුවා. ඒතර ඇස්ට්‍රසෙනිකා පළවෙනි මාත්‍රාව දීලා දෙවෙනි මාත්‍රාව දෙන්න විදිහක් නැහැ. දැන් වැක්සින් අවසන්. ඊ අභයාරාමේ පන්සලේ වෙච්ච කලබගෑනිය මුළු රටම දැක්ක. පළවෙනි මාත්‍රාව ලබාගත් අයට දෙවෙනි මාත්‍රාව දෙනවා කියලා ලැබිච්ච ආරංචියත් එක්ක වැල නොකඩි අභයාරාමෙට ජනතාව එක්රාසි වුණා. අද රට පුරාම දකින්න තියෙන එවැනි තත්ත්වයක්. පැය ගණන් පෝලිං වල අන්තිමට මන්ත්‍රීතුමාගේ චිට්ටකට, ප්‍රාදේශ සභාවේ සභාපතිගේ චිට්ටකට, නගරාධිපතිවරුන්ගේ චිට්ටකට තමයි ගොඩක් තැන්වල මේ දේ සිද්ධ වෙන්නේ. දැන් අද මේ සංචරණ සීමා දාලා තියෙද්දි බොහෝ ඇඟලුම් කර්මාන්තශාලා වැඩ කරනවා. ඇඟලුම් කර්මාන්තශාලා වැඩ කරනවා නම් ඒවා වැඩ කිරීම සඳහා වෙච්ච යම් පාලිත ක්‍රමවේදයක් හදන්න. විශේෂයෙන්ම කටුනායක බේගම කලාපවල අද දකින්න තියෙන දේ තමයි බස් එකේ එකට සේවිකාව වැඩට යනවා. ඒ ආයතනය තුල 1000ක් 1500ක් එකට වැඩ කරනවා. එක කෙනෙකුට පොසිටිව් වෙච්ච ගමන් ආයතනයේ කීප දෙනෙකුට පොසිටිව් වෙනවා. සමහර ආයතන ඒ ආයතනවල වියදමින් PCR පරීක්ෂණ කරා. ඒකත් එක්ක තමයි PCR ප්‍රමාණය වැඩි වෙලා රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ. ආණ්ඩුව තීන්දුවක් ගත්තා. එහෙම පුද්ගලික මැදිහත් වීම වලින් PCR පරීක්ෂණ කරන්න බෑ. චක්‍ර ලේඛනයක් ගෙවන්න. ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හරහා යන්න ඕනි කියලා. ඊට පස්සේ රෝගීන් ප්‍රමාණය අඩු වෙනවා. ඇත්තට රෝගීන් අඩු වුණා නෙමෙයි. සංඛ්‍යා ලේඛන දත්ත වලින් අඩු කරලා පෙන්නනවා. රට තුළ පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. ලොක්ඩවුන් කිව්වහම ලොක්ඩවුන් කරනවා මිසක් එහෙම නැත්තම් පාරේ තමන් එනකොට දකින්න දේ අනුව මිරිහානේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයට එනකොට පාරේ වාහන වැඩි නම් හෙට සීමා ලිහිල් කරාට වාහන වලින් යන්න බෑ පයින් යන්න. වාහනවල දොස්තර ලකුණු තිබුණාම දොස්තර වාහන වැඩි ඒව පරීක්ෂා කරන්න කියලා ජනාධිපති ලේකම් කාර්යාලයට එනකොට දකින්න දේවල් මත තමයි අද තීන්දුව తీරන ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි හදන්නේ මේ රටේ ජනතාව ජීවත් කරවන්න. ඕම් බලාගෙන ඉන්නේ මිනිස්සුන්ට කොවිඩ් හැදෙන්න ඕනේ, මැරෙන්න ඕනේ, සල්ලි නැති වෙන්න ඕනේ, ආර්ථිකය වැටෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ එකම බලාපොරොත්තුව. හීනෙන්වත් දකින්න කැමති ඒගොල්ලෝ ඒවා. ජනතාවට ලොක්ඩවුන් කරන්න කියන විපක්ෂය මිනිස්සු ජීවත් වෙන විදිහ ගැන කතා කරන්නේ නැහැ. බඩගිනි තියන්න බෑනේ වහල ඉවරලා. ඒ නිසා මේ හැම දෙයකටම වැඩපිළිවෙලක් තියෙනවා. අඩුපාඩු ඇති. ආණ්ඩුව මේ රටේ ජනතාව බිල්ලට දීලා තින්නේ. ඒ මහා ඛේදවාචකයේ දැන අවුරුද්දට රටේ මිනිසුන්ට අවුරුදු සවාරියන් ඉඩ දුන්නා. ඊට පස්සේ වැරදුනහම සංචාරණ සීමා දාලා ඒකේ චෝදනාව ජනතාවට පටවනවා හැමදාම ආණ්ඩුව.
දැන් බලන්න පහුගිය කාලේ ආණ්ඩුව මොකද්ද කළේ? යුක්‍රේන කාර්යෝ ගෙනාවා. ගෙනල්ලා කිව්වා රටේ ප්‍රශ්න නැහැ. පැණි පස්සේ ගියා. මුට්ටි දැම්මා. මේ වෙලාවේ යුවසනයක් මේ රටේ තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා පත් වෙච්ච දවසේ ඉඳලම ජනාධිපතිතුමාට විශාල කරදර. ජනාධිපතිතුමා මේකේ පත් වෙනකොට සහරාන්ගේ ප්‍රහාරය එල්ල කළා. ඊළඟට කොවිඩ් වසංගතය ඇවිල්ලා දැන් හරියටම අවුරුද්දකට වැඩි වුණා. අද ආණ්ඩුවට මේ තනියම මේක කරන්න පුළුවන් කමක් නැහැ. රජයට කරන්න තිබුණේ දින දෙකක් මහජනයට ලබා දීලා කියන්න දින 14ක් රට වහනවා සියලු භාණ්ඩ එකතු කර ගැනීම සිදු කරගන්න කියලා. ඒකම කරන්න තිබුණේ රාජ්‍ය යාන්ත්‍රණය සහ පෞද්ගල යාන්ත්‍රණේ ඔවුන්ගේ වැටුප් වහාම ගෙවන්න කියන රජය. දැන් අද කළා තිබෙන කාර්යයෙන් මම හිතන්නේ නැහැ යම් කිසි සාහනයක් ලැබෙයි. නමුත් ඒක නිවැරදි ක්‍රමවේදයයි කියලා අපිට කියන්න බෑ. ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව තීරණය කිරීම සඳහා නීතිපති සංජය රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණා. කොළඹ වරායට වයිඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබූ MV එක්ස්ප්‍රස් පර්ල් නැමැති බහලුම් ප්‍රවාහන නෞකාවේ ගින්න මෙවන විට මැඩ පවත්වා තිබෙනවා. නමුත් නෞකාවේ මැද කොටසේ දුමාරයක් පිටවන ආකාරයක් දක්නට ලැබෙන අතර නෞකාව සම්බන්ධයෙන් පූර්ණ නිරීක්ෂණයකින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මෙලෙස ගිනිගැනීමට ලක් වූ නෞකාවෙන් මුහුදට එක් වූ අපද්‍රව්‍ය කොටස් දකුණු මුහුදු තිරයද ආක්‍රමණය කර තිබෙනවා. ඒ අනුව ගාල්ල පිටිවැල්ල මුහුදු තිරයට නෞකාව තිබූ ප්ලාස්ටික් කොටස් ගොඩගසා තිබුණේ මේ ආකාරයෙන්. මේ වැලිගම දේනුවල සහ මිදිගම යන ප්‍රදේශවලට අපද්‍රව්‍ය ගොඩගසා තිබූ ආකාරයයි. මෙලෙස වෙරළතිරයට ගොඩ ගැසුණු MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය ආරක්ෂිතව තාවකාලිකව වහලුම් තුළ ගබඩා කිරීම ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළා. දැනට වෙරළ කලාපයට ගොඩ බසින අපද්‍රව්‍ය විශේෂයෙන්ම අපිට උපද්‍රවකාරී එහෙම නැත්නම් අන්තරාකාරී අපද්‍රව්‍ය විදිහට තමයි සලකන්න වෙන්නේ. හේතුව තමයි අපි දන්නවා ඒ ගිනිගැනීමට ලක් වූ නෞකාවේ ඉතා විශාල ප්‍රමාණයක් තිබුණේ රසායනික ද්‍රව්‍ය. එම වෙරළ කලාපයට ගොඩ ගැසී තියෙන අපද්‍රව්‍ය එකතු කරගෙන එම එකතු කරගත් අපද්‍රව්‍ය සාමාන්‍යයෙන් බහලුම් 30ක් 44 ප්‍රමාණයකට අපද්‍රව්‍ය මේ වන විට අපිට එකතු කර ගැනීමට සිදු වේවි. ඊට පසුව එම අපද්‍රව්‍ය වල තත්ත්වය පිළිබඳ අධ්‍යයනයක් කරලා පරීක්ෂණ කරලා ඊට පස්සේ තමයි අපි තීරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොයි ආකාරයකට මේ අපද්‍රව්‍ය අවසන් බැහැරලීම එහෙම නැත්නම් කළමනාකරණය කිරීම සිද්ධ කරනවාද යන්න. ඒ අනුව අද දිනත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව වෙරළ තිරයට ගොඩගසා ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මෙලෙස සිදු කෙරුණා. එමෙන්ම ගිනිගත් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට සිදු වූ හානියට වන්දි ලබා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවයි අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා සඳහන් කළේ. නාවික කේන්ද්‍රස්ථානයක් හැටියට විශාල නැව් ප්‍රමාණයක් අපිට එන අවස්ථාවල් වලදී මෙවැනි සිදුවීම් වෙන්න පුළුවන් වෙනවා. ලොකු හානියක් මේ වලින් සිද්ධ වෙලා තියෙනවා. අපි මුලින් දැක්කේ මීගමුව සහ කොළඹට දක්වා එන මුහුදු තීරයට විතරයි මේක ගොඩගසලා. නමුත් දැන් මේක ගාල්ලට දක්වා විහිදිලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මේ නැව් සමාගමෙන් අවශ්‍ය කරන වන්දි ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු අපි රජයක් හැටියට ක්‍රියාත්මක කරනවා. මේ වන විට කපිතාන්වරයාත් ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩලයත් කිසි කෙනෙකුට රටින් පිට වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේකේ නීතිමය වශයෙන් තියෙන කරුණු වලට අවශ්‍ය විදියට තමයි අපි කටයුතු සූදානම් කරන්නේ. ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනාගෙන් හෙට දින ප්‍රකාශ ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මේ නැවේ දේශීය නියෝජිත ආයතනය සම්බන්ධ කරගෙන මේ නැවේ කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මෙතෙක් ඒ ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි වුණේ එම කාර්ය මණ්ඩලය නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබීම. කෙසේ වෙතත් හෙට දිනේදී එම නිරෝධායන කාල පරිච්ඡේදය අවසන් වන බැවින් එම නැවේ කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා. මේ අතර ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡාවක් අද නීතිපති සංජය රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සිදු වූ තත්ත්වය නීතිපතිතුමා
මාව දීර්ඝ වශයෙන් දැනුවත් කෙරුවා සහ එතුමා සිද්ධිය දීර්ඝ වශයෙන් ඉතාමත් සවිස්තරාත්මකව සලකලා බලලා ගතියුතු ඉදිරි පියවර ගත්තා. අද පාන්දර වෙනකොට නැවේ තත්ත්වය ඊට වඩා ගොඩක් හොඳයි. ඒකේ දුමාරයත් අඩුයි, ගෙන්නත් අඩුයි. මම හිතනවා තව දවස් කිහිපයක් කරනකොට මේක සම්පූර්ණයෙන් වැඩපවත්වන්න පුළුවන්. නැව මෙම ස්ථානයේ රැගෙන යන්න තීරණයක් කරන් තියෙනවද? රැගෙන යන්න ඉස්සෙල්ලා ගින්න නිවන්න ඕනේ. ඉතින් ගෙන්න නිවන්න නැතුව එහෙම නමක් ගිනි ගන්න නමක් අරන් ගන්න විදිහක් නැහැ කොහෙවත්. එමෙන්ම ගින්න පාලනය කර ඇති නෞකාවේ නවතම තත්ත්වය පිළිබඳව අධිසංවේදී නිරීක්ෂණ කැමරා යොදා ගනිමින් පටිගත කර ඇති අතර එහි දර්ශන නාවික හමුදාව විසින් අද මාධ්‍යට නිකුත් කළා. එමෙන්ම ගිනිගැනීමට ලක් වූ නෞකාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද යොදාගෙන තිබෙනවා. මැදිරිගිරිය ගොවි ජනතාවට සිය කුඹුරු වලින් ඉවත් වන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දැනුම් දීම හමුවේ ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව එම ගොවීන් පවසනවා. රටට බත සපයන ගොවි ජනතාවට අද වන විට සිය කෘෂි කර්මාන්ත කටයුතු සිදු කරන අතරතුරදී විවිධ ස්වභාවික විපත්වලට මෙන්ම ප්‍රශ්න ගණනාවකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. මේ මැදිරිගිරිය ගොවි ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති තවත් ගැටලුකාරී තත්ත්වයක්. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේත් මේකස්වැව ගොඩපොත්ත මහයාය ප්‍රදේශයේත් කුඹුරු වගාව සිදු කරන්නේ වසර 50ක පමණ කාලයක සිටයි. යුද්ධය පැවති සමයේද එම ජනතාව සිය වගාවන් වලින් ඉවත් නොවී අඛණ්ඩව සිදු කරගෙන ගිය බවයි ගොවි ජනතාව පවසන්නේ. නමුත් මේ වන විට ඔවුන්ට සිය කුඹුරු වලින් ඉවත් වන ලෙසට මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දැනුම් දී තිබෙනවා. එම ඉඩම් වෙනත් පුද්ගලයන් අතර බෙදා දීමේ අරමුණින් ලේකම්වරයා මෙලෙස සිය වගාවීම් වලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. ග්‍රාමසේවක මහත්තයා ඇවිල්ලා දැන් දෙපාරක්ම මේ කුඹුරු වැඩ කරන්න එපා කියලා නතර කරලා ගියා. අපි ග්‍රාමසේවක මහත්තයාගෙන් ඇයි මේ කියලා අහනකොට කියනවා ප්‍රාදේශීය ලේකම්තුමාගේ නියෝගයක් මේක මට කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේවා අපට වැඩ කරන්න නිදහස් කරලා දෙන්න කියලා. දැන් මේ වෙද්දි 5 දිනක් ආයතනේ අපේ කුඹුරු වපුරලා ඉවරයි. මගෙත් බිත්තර වීදාලා තියෙන 20 මිනිත් 3ක් මේ වෙනකොට. මගේ කුඹුරත් මේ තියෙන්නේ වපුරන මට්ටමේ. අර කුඹුරු වපුරන මට්ටමේ හැම කුඹුරක්ම තියෙන්නේ මේ වෙද්දි. කුඹුරු දාලා අපිට වෙන කරන්න ජොබ් එකක් නැහැ. දැන් මේ වෙද්දි කොරෝනා. රටේ කොහෙවත් අපිට කුලියක් කරගන්න යන්න විදියක්. අපි ජීවත් වෙන්නේ මේකෙන්. දිනෙන් දින විවිධ ගැටලු වලට මුහුණ දෙන මෙම ගොවි ජනතාව වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය පාරම්පරික වගාවීම් ආරක්ෂා කර දෙන ලෙසයි. අපි කියන්නේ මේක මොකක් කරේ අපිට මේක වැඩ කරන්න මේ ගන්න වැඩ කරන්න විසඳුමක් ලබා දෙන්න කියලා. මේ ආය අක්කර 120ක් විතර තියෙනවා. මේක අපි වැඩ කරොත් වීමිටි 12000ක් 10000ක් විතර ගන්න පුළුවන්. ඒකල මහත්තයා කියනවා හාල් මිල වැඩි. මේ කුඹුරු වැඩ කරන්න දෙන්නේ නැතුව හාල් මිල වැඩි කියලා. කොහොමද පාලනය කරන්නේ? මේ ඉඩම් වලට වෙන වෙන කට්ටියක නන්දල් දෙන අපේ නම් එහෙම නෑ මේකට. දෙනවා නම් සාධාරණ විදිහට අපි ඔක්කොටම එක විදිහකට දෙන්න කියලා මං ඉල්ලන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. රථවාහන සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වූ පුද්ගලයන් 5 දෙනෙකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් විසින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 25ක්, කැබ් රථ 2ක්, ට්‍රක් රථ 2ක්, කුඩා ලොරි රථ 4ක් සහ යතුරු පැදි 5ක් ඇතුළු වාහන රැසක් මේ වන විට පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. චීන ජාතිකයින් ආහාර ගැනීමට යොදා ගන්නා ලීකූරු භාවිත කරමින් ප්‍රංශයේ පිහිටි අයිෆල් කුළුණේ ආකෘතියක් නිර්මාණය කිරීමට නාගරික රථවාහන පොලිසියේ චරිත් ලසන්ත මහතා සමත් වී තිබෙනවා. අඩි 5ක් පමණ උස ඇති මෙම ආකෘතිය නිම කිරීමට මාසයක පමණ කාලයක් ගත වී තිබෙනවා. බදුල්ල රිදීමාලියද්ද පොලිස් බල ප්‍රදේශයට අයත් පුද්ගලික වගා ඉඩමක අද අලුයම් කාලයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මිය ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් විශාල ප්‍රමාණයක් හමුවීම නිසා හුදකලා කර ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාවට සහ වතු කම්කරු ජනතාවට රජය මගින් සහනාධාර මළු ලබා දීම ආරම්භ කර තිබෙනවා. අනවසරෙන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට උත්සාහ කළ පුද්ගලයන් 40 දෙනෙක් සහිත ඉන්දීය දීවර යාත්‍රා 4ක් නැවත හරවා යැවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. සංචරණ සීමා හේතුවෙන් රැකියා හෝ පූර්ණකාලීන රැකියා අහිමි වන පුද්ගලයන් සඳහා අවශ්‍ය සහන ලබා දීමට රජය බැදිගත් වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
බටහිර රටවල් අනුගමනය කරපු පූර්ණකාලීන ලොක්ඩවුන් කියන එක අපේ රටේ සාර්ථක වෙන්නේ නැහැ. බෑ සමහර අය මේක ලොක්ඩවුන් කිය උඩ පයින්නවා. බෑයට තේරෙන්නේ නැත්නම් මේ ගමේ ගොවියෝ දීවරයෝ වවලා මාළු ටික ඇල්ලුවොත් තමයි ඔය කියන අයට කන්න හම්බෙන්නේ. ගමේ ජනතාව හේනට පැලට ගියොත් තමයි ආහාර ටික නිෂ්පාදනය වෙන්නේ. ඒ හින්දා තමයි අතිගව ජනාධිපතිතුමත් කොවිඩ් කමිටුවත් දෙකත් සාකච්ඡා කරලා අත්‍යවශ්‍ය සේවාවන් සපයන්නත් ගොවිතැන් කරන්න දීවර කර්මාන්තය කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ගමන් මේ සංචරණ සීමා යොදලා තියෙන්නේ. ඒ අනුව සංචරණ සීමා යෙදවීමේදී ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවසරය මත මාර්ග ඉදිකිරීම සහ අනෙකුත් ඉදිකිරීම ක්ෂේත්‍රයන් සිද්ධ වෙනවා. ඒ අතරත් යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා රැකියා සහ ආදායම පූර්ණකාලීනව අහිමි වෙන අය. ඉතින් ඒ අයට යම්කිසි සහනයක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා. මේක දැන් ලෝකේ බොහෝ රටවල් සම්පූර්ණයෙන් වහගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඇරියට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් උදාහරණයක් අසල්වාසී ඉන්දියාව. මාස 4ක් පූර්ණකාලීනව වහගෙන හිටියා. වහගෙනලා ඇරලා මාස 2යි අද වෙනකොට ලෝකයේ වැඩිම මරණ සහ රෝගීන් වාර්තාවන රට බවට පත් වෙලා තියෙනවා. එhmenan අපි අලුතෙන් මේක දිහා බලන්න ඕනේ, වෙනස්ව අපි හිතන්න ඕනේ සහ මම දැන් මහජනතාව විදියටත් අපිට වගකීමක් තියෙනවා. මේ සියලු කාරණා එකට එකතු වෙලා සෞඛ්‍ය අංශයට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, රාජ්‍ය යාන්ත්‍රණයට සහයෝගය දෙන්න මේ ගමන මේ ව්‍යාප්තිය පාලනය කරගන්න. පෞද්ගලික අංශය හරහාද ජනතාවට PCR පරීක්ෂණ සිදු කිරීමට රජය අවසර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් කොවිඩ් ආශ්‍රිතයින් සංඛ්‍යාව අඩු වෙලා කියලා. දැන් 3500ක් වගේ තිබ්බ නිල වශයෙන් තිබ්බ එක දැන් අඩු වෙලා තියෙනවා 2500කට. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ PCR පරීක්ෂණ අඩු කිරීම තුලින්. නැත්තම් ඇත්තටම කොරෝනා ආසාදිතයෙන් අඩු වෙලා නැහැ. කොරෝනා ආසාදිතයෙන් මේ කිව්ව ගානට වඩා 3-4 ගුණයක් වැඩි කියන එක විශේෂඥ වෛද්‍යවරුත් කියනවා. නමුත් PCR පරීක්ෂණ මේ වෙලාවේ අඩු කරන්න එපා. ඒ වගේම තමයි මේ ලෝකේ එක රටක්වත් කරපු නැති දෙයක් කරලා තියෙනවා මේ ආණ්ඩුව. පෞද්ගලික අංශයෙන් PCR පරීක්ෂණයක් සුව කැමැත්තෙන් ගන්නවා නම් දැන් මේ කටයුත්ත ඒකට අවසර ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ අනිත් හැම රටකටම Tamanට කැමති නම් PCR පරීක්ෂණයක් කරන්න. මොකද ඔබ කවුරුත් දන්නවා රජයේ PCR පරීක්ෂණ කරවතුන් එහෙම එක්ක ලෙඩා මැරිලා එක්ක ලෙඩා හොඳ වෙලා. මොකද දවස් 7ක් 8ක් යනවා PCR පරීක්ෂණවල. ඊටාම කනගාටුයි කියන්න. Taman මුදල් දීලා පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණයක් කරගන්න තියෙන අවස්ථාව නැවත ලබා දෙන්න. දැන් දන්න ලෝකයේ නොදන්න තොරතුරු සොයා යන Do You Know. Do You Know? දුකේදී අපි හඬා වැළපෙනවා කඳුළු සලමින්. සතුටදී සතුට සමරනවා දැස් අගට කඳුළු එනතුරු. දුකට සැපට ඇස අගට කොහොමද කඳුළු උනන්නේ? අද Do You Know තුලින් අපි කතා කරන්නේ ඔබට මට මිතුරු කඳුළ ගැනයි. අපේ ඇස්වලට කඳුළු යනුවෙන් හඳුන්වන ද්‍රවය නිපදවීමට හැකියාව ඇති ග්‍රන්ථ සමූහයක් තියෙනවා. ඒවා නිරන්තරයෙන් ලිහිසිකර ආරක්ෂා කරනවා. කඳුළු මූලද්‍රව්‍ය 3කින් සෑදී තිබෙන අතර ජලය, තෙල් සහිත සහ ශ්ලේෂ්ම විදියට හඳුන්වන්න පුළුවන්. කඳුළුවල ජල කොටස් නිෂ්පාදනය කරන්නේ නාසයට පිටතින් කලාපේ අපගේ ඇහිබැම යට අභ්‍යන්තරව පිහිටා ඇති ලැක්‍රිමල් ග්‍රන්ථි මගින්. තෙල් සහිත කොටස අනෙක් අතට ඉහළ හා පහළ අක්ෂි දෙකෙහි පිහිටා ඇති මයිපෝමියානු ග්‍රන්ථි මගින් නිපදවනු ලබනවා. අවසන් වශයෙන් ශ්ලේෂ්ම කොටස නිපදවන්නේ සංචාරණ පටල මගින්. ඔබ විටක දුකින් හෝ සන්තාපයෙන් සිටින විටත් නැතිනම් අධික සතුටින් සිටින විටත් ඇසින් කඳුළු ගලා ඒමට හැකේ. මූලික වශයෙන් චිත්තවේශීය කඳුළුවල එන්ඩෝෆෝමින් අඩංගු වනවා. එන්ඩෝෆෝමින් මගින් අපගේ ශරීරයේ ස්වභාවික වේදනානාශක හා මනෝභාවය වැඩි දියුණු කරන බවයි පරීක්ෂකයන් සොයාගෙන ඇත්තේ. Do You Know? ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.